අයිබෝන් සුබෝදෑසනක් වේවා. අපි ආරම්භ කරමු අද දවසේ ජාතික පුවත්පත්වල තිබෙන වාර්තා කියවීම. මේ පුවත් වාර්තාවලට පමණක් සීමා නොවි මිනිහාට මේ කරුණු කාරණාවල තවදුරටත් විකාශ වන දෑ පිළිබඳව ඒ වගේම ඇතැම් වෙලාවට පුවත් වාර්තා තුළ තිබෙන කාරණා ප්‍රශ්නකාරී ගැටලුකාරී තැන් ගන්නවා. මේ පිළිබඳවත් අවධානය යොමු කරමින් වඩා පැහැදිලිව ඒ වගේම සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්න තමයි අපි හැම විටම බලාපොරොත්තු වෙන්නේ. වගේම පුළුවන් තරම් සමබරව මේ තොරතුරු ඔබ වෙත ගෙනෙන. ඒ නිසාම තමයි ඔබ අප සමගම රැඳෙන්න කියන එකත් අපි දන්නා කාරණාව. එhmenan දවස ආරම්භ කරමු. අද පත්තර කිහිපයකම අද සහ දිනමින හැරුණාම අනිකුත් සියලු පුවත්පත්වල මේ සහරාන් හෂීම් කියන පුද්ගලයා යලි මතුව ඇති බවක් සහ ඔහුගේ කල්ලිය පිළිබඳ යම් කාරණා මතුව ඇති බවක් පේනවා යම් තරුණයෙක් අත්අඩංගුවට පත්වීමත් එක්ක. ඒ කාරණාව වෙත යොමු වීමට පෙර ආතුව මම හිතනවා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වඩාත් වැදගත් වෙනවා රටක් විදියට මේ අවස්ථාවට කියලා. ඉන්දිය කොවිඩ් එන්නත් කෝටියක් මිලදී ගැනීමට රුපියල් කෝටි 1029ක්. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 10ක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යෝජනා සකස් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක් එම නැත්නම් රුපියල් කෝටි 1029ක් වෙනවා කියලා ගණන් බලා ඇති බව වාර්තා වෙනවා කියලා අද පුවත්පත මෙලෙසින් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා තබා තිබෙනවා. ඉදිරියේදී සිදුවීමට නියමිත කාරණාවක් වුණාට මේ පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව එන්නත්කරණය පිළිබඳව ගෙන යන වැඩපිළිවෙල එම නැත්නම් ශ්‍රී ලංකා රාජ්‍ය එන්නත්කරණය පිළිබඳව දක්වන උනන්දුව සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල කියාපාන යම් අවස්ථාවක් බවට මේ පරිවර්තනය වන නිසා මේ පිළිබඳව අපි අවධානය යොමු කළේ සෞඛ්‍ය අමාත්‍ය යට අදාළ වන යම් යම් අමාත්‍යවරු ඉහළ පෙළේ නිලධාරීන් බලධාරීන් මේ සෑම දෙනාම ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී වයස අවුරුදු 18ට වැඩි සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මේ එන්නත ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව විධිවිධාන යොදන බව තමයි කියවෙන්නේ. මේ අතරේ තවත් එන්නත් තොගයක් බොහොම නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක්. ඒ වගේම කොවැක්ස් පහසුකම් යටතේ 2,64,000ක පමණ ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙනවා. අපි දැන් ගමන් කරමු අර පත්‍ර කීපයකම ප්‍රධාන සිරස්තලයේ ලෙස සඳහන් වන බවට ප්‍රකාශ කරපු කාරණාව වෙත ලංකාදීප පුවත්පතින් අපි ආරම්භයක් ගත්තොත් සහරාන්ගේ මරාගෙන මැරෙන සෙල්ලම් මාවනැල්ල කෙල්ල වමාරයි. තරුණියෝ 15ක් අවසන් ප්‍රතික්ෂාවක් දීලා. ඔය කාරණාව විවිධ ස්වරූපවලින් පුවත්පත් වාර්තා කරනවා. අරුණ ආදී පුවත්පත්වල තිබෙනවා. ඒ වගේම මව්බිම පුවත්පතෙත් තිබෙනවා. සහරාන්ගේ පන්තිවලට ගිහින් මරාගෙන මැරෙන්න දියුරුම් දුන් කතුන් 15 දෙනෙක්. 5ක් මිය ගිහින් 3ක් රිමාන්ඩ් ඉතිරි 7 දෙනාම අත්අඩංගුවේ කියලයි සඳහන් වෙන්නේ. මේ මියගිය 5 දෙනා සයින්ද මරුදු පිපිරීමේදී මියගිය අය මෙතන ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දිවයින පුවත්පත මේ ගැන වාර්තාකරණයේදී සඳහන් කරනවා සහරාන්ට මරාගෙන මැරෙන කෙල්ලෝ 15ක් හිටියා. තෞහිද් ජමාත් ක්‍රියාකාරිණී ශහීදා පාපෝච්චාරණය කරයි කියලා සඳහන් වෙනවා. මේ අනුව ගත්තහම මේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ කාරණා මෙතකින් අවසන් නොවන බවකුත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ ඉතිරි 7 දෙනා අත්අඩංගුවේ කියලා මව්බිම වාර්තාවට අනුව ඉතිරිව සිටි එකම කෙනා මේ අත්අඩංගුවට පත් වූ බව තමයි අපට අවබෝධ කරගන්නට තිබෙන්නේ. නමුත් අපි නැවත වතාවක් අවධාරණය කරන කාරණාවක් තිබෙනවා. මේ ප්‍රහාරයේ තීරණාත්මක සාධකයක් වෙච්ච ඒ වගේම මේ ප්‍රහාරයේ වැදගත් අයෙක් වෙන සාරා කියන කාන්තාව අදට ඉන්නේ ඉන්දියාව කියලායි තොරතුරු තියෙන්නේ. එතකොට ඇය සැබවින්ම ඉන්දියාව තුල ඉන්නවද නැත්නම් ඇය වෙන කොහේ හරිද ඉන්නේ? ඇය පිළිබඳ තොරතුරු මොනවාද සහ ඇයට ඉදිරියේදී ඇය පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද කියන එකත් අතිශය වැදගත් වේවි. මොකද අපි දකිනවා LTTE ත්‍රස්තවාදය තුලත් ත්‍රස්තවාදී නායකයා ඝාතනය කළාට ත්‍රස්තවාදී නායකයෝ ඝාතනය වුණාට විදේශ රටවල සිට ඒ වගේම උතුරේත් නැගෙනහිරත් ඇතැම් තැන්වල ඇතැම් වෙලාවට මේ සෙවණැලි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. කොටි නැටි වැනෙන ස්වරූපයක් අපට දකින්නට පුළුවන්. ඉතින් එහෙම පසුබිමක සහරාන් හෂීම්ලාගේ ක්‍රියා සම්පූර්ණයෙන් නැවතී ඇද්ද කියන සැකය ජනතාව තුළ මෙවැනි පුවත් වාර්තාවීම තුළ මතුවෙනවා. ඒ සැක දුරු කිරීම රජයට ආරක්ෂක අංශවලට තිබෙන සුවිශාල වගකීමක් බව අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ
අපි මව්බිමේ දකිනවා කටුවපිටියේ ජනතාව පාරට බසිති එක එක බලවේගවලට බය නොවී වාර්තාව එළියට දාන්න. කොමිටි පත් කරලා වැඩක් නැහැ. පිටකොන්ද තියෙන නායකයෝ ඉන්නවා කියලා අපි හිතනවා. මම ඉන්නේ පාලකයන්ගේ පැත්තේ නොවේ. අගරදුගුරු හිමිපාණන් වහන්සේ කරන ලද ප්‍රකාශය පසුගියදා කටුවපිටියේ දේවස්ථානයේට එකවරම අගරදුගුරු හිමිපාණන් වහන්සේ සැපත් වෙනවා. ඒ කටුවපිටියේ දේවස්ථාන පරිශ්‍රය ආශ්‍රිතව ජනතාව ගෙන ගිය විරෝධතාව අතරතුර මොකද්ද මේ විරෝධතාව? මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා මේ වන විට එළියට ඇවිල්ලා මේ වන විට සම්පාදනය කරලා තිබියදී ඒවා එළියට නොදා මේවා අධ්‍යයනය කරන්න තවදුරටත් කමිටු පත් කරලා අමාත්‍ය මණ්ඩලයෙන් කමිටු පත් කරලා කල්මැරීමේ ක්‍රියාපිළිවෙතක් සහ සැබෑ වගකීම් යුත්තන් සංගවා ගන්නට උත්සාහ ගන්නා බවට චෝදනා කරමින් සහ ඊටාම ඉක්මනින් සාධාරණයේ බලාපොරොත්තුවෙන් තමයි ඒ ජනතාව වීතිපසිනවා අපිට දකින්නට පුළුවන්කම ලැබුණේ 269 දෙනෙකුට ජීවිත අහිමි කරපු මේ ඛේදවාචකයේ වැනි ඛේදවාචකයන් නැවත ශ්‍රී ලංකාව තුළ නොවන්නට නම් මේ පිළිබඳව වඩාත් විමසිලිමත් වන ලෙස තමයි බොහෝ පාර්ශ්ව රාජ්‍යයන් ඉල්ලා සිටින්නේ සහ මේ ජනතාවට සාධාරණ ඉටු කරන්න වහම පියවර ගන්න ඒ තුල බලාපොරොත්තු වෙන දේ තමයි වරදකරුවන් කවුද කියන එක පැහැදිලිව හඳුනාගෙන ඒ අයට අදාළ වන දඬුවම් පැමිණවීම. කෙසේ වෙතත් අගරදුගුරු හිමිපාණන් මේ පිළිබඳව දැඩි ස්ථාවරයක සිටින බවක් පේනවා. මේ පත්කල කොමිටිය පිළිබඳවත් කිසිදු විශ්වාසයකින් තොරව තමයි අගරදුගුරු හිමිපාණන් වහන්සේ කතා කරන්නේ. ජනාධිපතිතුමන්ට මේ පිළිබඳ වාර්තාව ලබා දුන්නා නම් නීතිපතිතුමන් හරහා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබියදී නීතිපතිතුමාට මේ පිළිබඳව කටයුතු කිරීමේ හැකියාව තිබියදී මොකටද තවත් කොමිටි පත් කරන්නේ? මේකේ අරමුණ තමයි ඇතැම් අය බේරා ගැනීම රජය බියට පත් වෙලා ඉන්නේ මේ පිළිබඳව කියලා තමයි කියන්නේ. ඒ අතරේ විපක්ෂයේ චෝදනාවක් එල්ල කරනවා ආණ්ඩුව මේ සහරාන් හෂීම්ලා එල්ල කරපු ප්‍රහාරය පිළිබඳව සැබෑ තතු ජනතාවට හෙළි කිරීමෙන් වැළකී සිටින්නේ ඕඩෝන් අතරත් යම් යම් සම්බන්ධතා තිබූ බව හෙළිදරව් වන නිසා කියලා තමයි විපක්ෂයේ චෝදනා නගන්නේ. හැබැයි එහෙම චෝදනා නගනකොට Tamanගේ කාලේ තමයි මේස්දී සිද්ධ වෙන්නේ. Tamanගේ පාලන කාලය තුල සිද්ධ වෙච්ච ප්‍රහාරයක් නේද මේ කියන හැඟීම එම නැත්නම් ඒ මතකය අමතක වූ වාසේ කතා කරන ඇතැම් മന്ത്രിවරුත් අපට දකින්නට ලැබෙනවා කියන එකත් මෙහිදී කියන්නට ඕනේ. මේක මේ රාජ්‍ය තුල සිදු වූවක් නෙමෙයි, මේ රාජ්‍ය පාලනය කරන කාලය තුල සිදු වූවක් නෙමෙයි, පැවති යහපාලන රාජ්‍ය තුල සිදු වූවක්. මාස ගණනාවක් ගියා ඒ අයටත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරගන්න සැබෑ වරදකරුවන් සොයා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. අද ඔවුන් ප්‍රශ්න කරනවා මේ රජයෙන් කෝ පාස්කු ප්‍රහාරයේ චෝදිතයෝ වැරදිකරුවෝ කවුද හරියටම කියලා පෙන්වා දෙන්නට කියලා. අපි ඒ අතරේ තවත් වාර්තා කිහිපයකට අවධානය දෙන්න ඕනේ. එයින් ප්‍රධාන කාරණාවක් වෙනවා මෙන්න මේ කාරණාව. අද සුවිශේෂ දවසක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව සෑහෙන කතාබහ ලෝකයේ තුල නිර්මාණය වෙමින් තිබෙදී ශ්‍රී ලංකාව පාර්ශවයෙන්ුත් අදහස් දක්වන්නට ඇතැම් රටවල් නායකින් සූදානම්ව සිටියේදී ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරය ජිනීවාහිදී අද ආරම්භනවා. මාර්තු 23 වෙනිදා දක්වා මාසයකට ආසන්න කාලයක් මේ මානව හිමිකම් සැසිය පැවැත්වෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දැක්වීමට සූදානම්ව සිටිනවා. මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් කෙසේ වෙතත් මේවර ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන්නේ මොන වගේ චෝදනාද කියන එක පිළිබඳව සහ ජිනීවා යෝජනා පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයකින් පසු වන බවයි කියවෙන්නේ. අපි මව්බිම පුවත්පතේ දකිනවා ජිනීවා යන TNA කල්ලියට උල්පන්දම් දෙන්න ස්විස් තානාපති යාපනයට ගිහින් කියලා. ඒ අතරේ පුවත් වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දිවයිනේ වාර්තාවක් පළ වෙනවා. මිෂෙල් බැෂ්ලේ ශ්‍රී ලංකාව තවත් හිර කරයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට අදහස් කරන තීරණ සඳහා එම කොමිසමේ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාදන ලද වාර්තාව මගින් අතිවිශාල වශයෙන් අහිතකර බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවයි කියවෙන්නේ. අපි දිනමින පුවත්පතේ දකිනවා ජිනීවා යෝජනාවලට එරෙහිව මුහුණ දීමට සූදානම් ඇමති දිනේෂ් අවධාරණය කරයි. එතුමා වගේම තමයි ජීඑල් පීරිස් සමාජතුමනුත් කියනවා මේ සඳහා රාජ්‍ය හොඳ
සූදානමකින් ඉන්නවා කියලා. ජිනීවා සැසිය අද දිනේෂ් උත්තර දෙන්නේ හෙට මේ අරුණ පුවත්පත ඒ පිළිබඳව ගෙනෙන වාර්තාව LTTE අපරාධ නොසලකා හැරලා මිෂෙල්ගේ වාර්තාවට නේස්බි සාමි දොස් කියයි කියලත් සඳහන් කරනවා. නේස්බි සාමිවරයා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව යම් ආකාරයක දෙතුන් පැත්තම අධ්‍යයනය කරමින් කතා කරන ස්වරූපයක් බොහෝ වෙලාවට අපට දක්නට ලැබුණා ජාත්‍යන්තරයේ හමුවේදී. නමුත් මිෂෙල් බෑෂ්ලේ වැනි අය එක පාර්ශවිකව අදහස් දක්වන ආකාරයක් තමයි බොහෝ වෙලාවට දකින්නට ලැබුණේ. මේ පිළිබඳව ඒ ආකාරයෙන් වාර්තා පළ වෙනවා එක් එක් පුවත්පත්වල. කෙසේ වෙතත් මේ අතරතුරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරයේ ජිනීවාහිදී ඇරඹෙන්න පැය ගණනාවක් තිබියදීත් උතුරේ විරෝධතා සහ උද්ඝෝෂණ දකින්නට ලැබෙනවා. අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් තවදුරටත් පවත්වාගෙන යනවා. දැන් අවුරුදු 4ක පමණ කාලයක් තිස්සේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් මේ විදිහට විරෝධතා දැක්වුවාට ඉල්ලීම් ඉදිරිපත් කළාට උද්ඝෝෂණ පැවැත්වුවාට තාම උන්ට පිහිටක් ලැබිලා නැහැ කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. නිසා සාධාරණේ වහාම ඉටු කරන්න කටයුතු කරන්න කියලා උන් ජාත්‍යන්තරයට පණිවිඩයක් රැගෙන යාමේ අරමුණින් තවදුරටත් කටයුතු කරන බවක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. අපි ඊළඟට තවත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අතර දකින්නට ලැබෙන්නේ මෙහෙම කාරණාවක්. විදුලි ජනනයට ණයට තෙල් සපයා තෙල් සංස්ථාවට කෝටි 8,608ක් මුදල් ලැබී නැහැ. විදුලි ජනනයට ණය පදනම මත ඉන්ධන සැපීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහ ස්වාධීන විදුලි නිෂ්පාදකයන්ගෙන් රුපියල් කෝටි 8,608ක මුදලක් ලංකා ඛනිජ තෙල් නිතිගත් සංස්ථාවට අයවිය යුතුව ඇති බවට තමයි දිනමින පුවත්පත මේ පුවත් වාර්තාව සම්පාදනය කරන්නේ. අපි ප්‍රධාන පුවත් වාර්තා කීපයකටම වගේ අවධානය යොමු කරා. මෙතනින් එහාට තවත් යම් වාර්තා තිබෙනවා උපුටා ගන්නට. පුවත් වාර්තාවේ තව දෙදී ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම ඡායාරූප සටහනක් එක වාර්තාවක්. මානව හිමිකම් කොමිසම දැන් හදන්නේ රටේ ඇති වූ මානව නිදහස නසන්නයි. යාපනයේ සොලමන්ස් ඩික්සන් පියතුමා කියයි. මිරිසවැටිය විහාරාධිකාරී සහ ශ්‍රී ලංකා රාජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් ඒ වගේම සොලමන් ඩික්සන් පියතුමා අබ්දුල් ගයුම් මවලවිතුමා රාමචන්ද්‍රන් බාලචන්ද්‍ර කුරුක්කල්තුමා සහ විශ්‍රාමික ලුතිනල් කර්නල් නාමල් තිලකරත්න ආදීන් සහභාගී වෙච්ච විශේෂ මාධ්‍ය හමුවකදී තමයි පියතුමා මෙහෙම ප්‍රකාශ කරන්නේ. අපිට දකින්න පුළුවන් මේ ඡායාරූපේ මිරිසවැටිය විහාරාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අදහසක් කොමින් සිටින ආකාරය. කෙසේ වෙතත් පියතුමා එහිදී ප්‍රකාශ කරනවා මානව හිමිකම් කොමිසම දැන් හදන්නේ රටේ ඇති වූ මානව නිදහස නසා දමන්නට කියලා. මේ මානව හිමිකම් කොමිසම පිළිබඳව විවිධ කරුණු කාරණා එහෙම කියවෙනකොටම අදක්කා සුමන්තිරන් මැතිතුමාගේ අදහස් දැක්වීමකුත් පුවත් වාර්තාවක තිබෙනවා. දිනමින පුවත් වාර්තාවේ ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුව සමග එකට කටයුතු කළ හැකි කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ අතරේ අප දකිනවා යම් යම් මාධ්‍ය තුල විවිධාකාරයේ පළවන වාර්තා අතර ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරලා තිබෙනවා මේ BJPයට ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවසර දෙන්නේ නැත්නම් Taman එහි ගිහිල්ලා ඡන්දිල්ලල ලංකාවේ කොටසක් වෙනම වෙන් කර ගන්නවා කියලා අර්ථ ගැන්වෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන තරමට ඇතැම් දමිළ දේශපාලන නායකයෝ එවැනි තත්ත්වයකට පත්ව ඇති බවකුත් අපට පෙනෙන්නට තිබෙනවා. මේ අතරේ අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශ කිහිපයකට අවධානය දෙන්නට ඕනේ. මව්බිම පුවත්පතේ දැක්වෙනවා රාජ්‍ය ናයකයා ජනතාව හමු වෙනවාට විරුද්ධවාදීන් බියට පත් වෙලා කියලා එතුමා කළ ප්‍රකාශයක් ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී කළ ප්‍රකාශයක් මව්බිම පුවත්පතේ අද අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම දිනමිනේ සඳහන් වෙනවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් සහභාගී විය යුතුයි. ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනපති කියයි. ඒ වගේම ලංකාදීපේ අපට දකින්නට කියවන්නට ලැබෙනවා කවුරු කොහොම කීවත් ජනතාවගේ සැබෑ ප්‍රශ්නේ යට ගහන්න මා දෙන්නේ නැහැ. ජනපති කරුවලගස් වැවදී කියයි කියලයි එහි සඳහන් වෙන්නේ. ජනාධිපතිවරයා කියන්නේ හැම විටම ජනතාවගේ සැබෑ ප්‍රශ්න හමුවේ Taman පෙනී සිටිනවා. ඒ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරනවා යට ගහන්න කටයුතු කරන්නේ නැහැ කියලා.
ඒ අතරේ ජනතාවට තිබෙන යම් ප්‍රශ්නවලට ලැබෙන විසඳුම් පිළිබඳව ඒවා ප්‍රමාණවත්ද එහෙම නැත්නම් පොරොන්දු පමණක්ද කියන එක පිළිබඳව ගැටලු මතු කරන ආකාරයේ පුවත් වාර්තා තිබෙනවා. අපි දිවයිනේ අද දකිනවා චමල්ගේ පොරොන්දුව ඉටු වී නැහැ. සූරියවැව ගොවියෝ හෙට මාරාන්තික උපවාසය ආරම්භති. වනාලි ගැටලුවට විසඳුම් ලබා දී හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරන රක්ෂිතය මසක් ඇතුළත ගැසට් කරන බවට ඇමති චමල් රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම නිසා ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රදේශීය මහා සංඝරත්නය එකතු වෙලා 23 වෙනිදා දැවැන්ත සත්‍යාග්‍රහයක් සහ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරනවා කියලායි කියන්නේ. අපිට මතකයි මේ අවස්ථාව සිද්ධිය චමල් රාජපක්ෂ ඇමතිතුමා ගිහිල්ලා මේ පොරොන්දුව දෙන අවස්ථාවේ මහසගරුණත් මැදිහත් වෙලා තමන් වහන්සේලාගේ වගකීම බහර ගන්නවා. එහෙම නොවුනොතින් තමන් වහන්සේලාත් ඔබ එක්ක මේ සටනට අවතීර්ණ වෙනවා කියන පොරොන්දුව පිට තමයි මේ කටයුතු අවසන් වුණේ. මාරාන්තික උපවාසය අවසන් වුණේ. හැබැයි මේ ජනතාවට තවම සහනයක් ලැබිලා නැහැ මේ කියන ආකාරයට ගත්තාම. ඒ නිසා වහම ඇමතුමාගේ අවධානය මේ වෙත යොමු වේවි කියලා අප විශ්වාස කරනවා. දැන් චමල් රාජපක්ෂ ඇමතුමාට තවත් බහරදුර කාර්යයක් පැවරිලා තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා යලි අධ්‍යයනය කිරීම සඳහා කියලා තමයි කියන්නේ. නමුත් එතුමා නම් ඊයේ මාධ්‍යට ප්‍රකාශ කරනවා මෙහිදී අපට තිබෙන කාර්යභාරය තමයි රජයට අදාළ වෙන කාරණා, නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ වෙන කාරණා වෙන වශයෙන් මේවා තෝරලා බේරලා ඉදිරිපත් කිරීම, එහෙම නැතුව කිසිදු වෙනසකට බඳුන් කිරීම සඳහා Tamanට බලයක් හෝ අවස්ථාවක් සහ අවශ්‍යතාවයක් නොමැති බව තමයි ඇමතිතුමා අවධාරණය කරන්නේ. ඒ කෙසේ වෙතත් ඒ පිළිබඳව දැඩි ලෙස චෝදනා නැගෙන ස්වරූපයකුත් අපට දේශපාලන වේදිකාව තුළ දකින්නට පුළුවන්. විනිසුරු වරුන් දුන් වාර්තාව අධ්‍යයනයට දේශපාලන ලක්ෂයන් පත් කිරීම විහිළුවක් කියලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ අදහස් දැක්වීමක් අද මව්බිම පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අප දැක්ක තවත් පුවත්පතක මේ පිළිබඳව එක පෙළට වාර්තා කිහිපයක් පළ වී තිබෙන ආකාරය ඒ වාර්තා වෙතත් අපි අවධානය යොමු කරමු. ඒ අරුණ පුවත්පත පාස්කු වාර්තාව අධ්‍යයනය පංචපුද්ගල කමිටුව අද රැස් වෙයි. ඇමති කමිටුව නීති විරෝධී සජබ. කමිටුව පිළිගන්නෙත් නැහැ, දේශපාලකයන් හමුවන්නෙත් නැහැ. කාදිනල් හිමියන් උන්වහන්සේ දැඩි ස්ථාවරයක ඉන්නවා මේ පිළිබඳව. උන්වහන්සේ එහෙම කියනකොට මව්බිම පුවත්පතේ දැක්වෙනවා පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යයනයට කමිටුවක් පත් කිරීම සම්ප්‍රදායක්. සාකච්ඡාව අදයි කියලයි උදේගම්මන්පිල අමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ. දැන් මේ උදේගම්මන්පිල ඇමතුමා කියන කාරණා කොයිතරම් දුරට පිළිගන්නවාද නැද්ද කියන එක ගැනත් ඇතැම් අය හිතන්න වෙනවා කියලා කියනවා. මොකද පසුගියදා ඉන්දියාව දැන් පරිහරණය කරන ශ්‍රී ලංකා භූමිය තුල නැගෙනහිර වරාය ආශ්‍රිතව තිබෙන තෙල් ටැංකි අපට නැවත ලැබෙනවා කියලා එතුමා කියලා දවස් ගණනාවකින්ම ඒ කතාව වෙනස් අතකට යොමු වීම නිසා. කෙසේ වෙතත් ඒ ගැනත් අපිට අද විවිධ වාර්තා දකින්න පුළුවන් අතරේ අරුණේ කාටුන් එකකුත් තියෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලංකාවට පවර ගන්නවා කියලා මම කිව්වේ නෑ බං. ඒකනේ සර් අපිත් පුදුම වුණේ ඡන්දයක්වත් ළඟපාත නැතිකොට කියලා හුරේරා කාටුන් එකේ අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි වෙලාව බලලෙමු. තවත් වාර්තා තිබෙනවා ඉදිරිපත් කරන්න. අපි නැවතත් පුවත් වාර්තාවෙත අවධානය යොමු කරමු. මේ ත්‍රිකුණාමල තෙල් ටැංකිය පිළිබඳ කාරණාවෙතයි අවධානය දෙමින් සිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවා ප්‍රකාශ කරන්නේ එහෙම එකගතාවයකට ආවේ නැහැ කියලා. දැන් මේ පිළිබඳව වෘත්තීය සමිතිත් කතාබහට පිවිසිලා ඉන්නවා. අපි දකිනවා ඛනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති අශෝක රංගවල මහතා ඊයේ දවසේ මාධ්‍යට අදහස් පළ කරමින් කියනවා 2033 වෙනකොට මේ පවත්නා ගිවිසුම අවසන් වීමට නියමිතව තිබෙනවා. එහෙම පසුබිමක මේ පිළිබඳව යලි ගිවිසුම් ගතවීමකට කිසිසේත් නොයා යුතුයි කියන එකයි ඔහුගේ අදහස බවට පත් වෙලා තිබෙන්නේ. හේතුව විදිහට ඔහු කියන්නේ මේක අපේ සම්පතක් අපිට කළමනාකරණය කරන්නට අපි ඉඩ ප්‍රස්තාව දැන් සපයා ගත යුතුයි. මෙතනින් එහාට තවදුරටත් ඉන්දියාවට ලබා දෙනවද නැද්ද කියන එක පිළිබඳව තීරණයක් ගත යුතුයි කියන එක. කෙසේ වෙතත් ඒ අතරතුරේදී මේ තුල ඉන්දියාවේ යම් යම් යටි අරමුණු ක්‍රියාත්මක වීම පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමගම මේ තුල තිබෙන අවශ්‍යතාවය මේ තෙල් ටැංකි පවත්වාගෙන යාමට වඩා මේ භූමියේ තිබෙන වැදගත්කමයි කියලත් යම් යම් පුවත් වාර්තා අද අපිට දකින්නට පුළුවන් තත්ත්වයක් පෙන්눔 කරනවා. ඔය අතරේ අරුණ පුවත්පතේ තිබෙනවා ඇමති සබ්රිගේ කතාව ගැන මහා සංඝරත්නයෙන් ජනපතිට
ලිපියක් යොමු වී ඇති බව විහාර දේවාලගම් පනත පිළිබඳව එතුමා කරන ලද අදහස් දැක්වීමක් පාර්ලිමේන්තුව තුළ කරන ලද අදහස් දැක්වීමක් තමයි මෙලෙස මහා සංගරුවනේ අවධානයට ලක් වෙලා තිබෙන්නේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරලා තිබෙනවා මේ පිළිබඳව වහාම අවධානය දෙන්නට කියලා. රටේ පවත්න උපනීති පිළිබඳව කතා කරනකොට පෞද්ගලික නීති පිළිබඳව කතා කරනකොට මේ විහාර දේවාලගම් පනතත් එවැනි නීතියක් බවට හඳුන්වා දීම පිළිබඳව තමයි අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයාට මහා සංගරුවනේ විරෝධය එල්ල වෙන්නේ. මහා සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම විහාර දේවාලගම් පනත පිළිබඳව සඳහන්ව තිබියදී එය උපනීතියක් විදිහට සලකන්නේ කොහොමද කියන එක පිළිබඳව. තවත් වාර්තා දෙක තුනකට අපි ඉතාම ඉක්මනින් අවධානය දෙමු. ඉන්න අනතුරු අපට දවසේ පිළිසඳර අරඹන්නට තිබෙන නිසා අරුණේම තිබෙනවා බිම්සවියේ වැඩ ඉවි ගමනටත් තෙමින් පටන් අරන් වසර 23යි මැනුම් අවසන් ප්‍රාදේශීයකම් කොට්ටාස 3ක පමණයි කියලා අද අරුණ පුවත්පතේ වාර්තාවක් තිබෙනවා. ඒ ගමන් අපි දකිනවා තවත් පුවත් වාර්තාවක් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාගේ ප්‍රකාශයකට අදාළව වතුර පිටරටට වික්කොත් හොදට හොයන්න පුළුවන්. ඇත්තටම අපිට හොදට හොයන්න පුළුවන් ශේෂ්ත්‍රයක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි ඊට කලින් ඇමතුතුමාට යෝජනා කරන්න කැමති වතුර ටිකක් බොන්න නැති වතුර ටිකක් කාලෙකින් දැක්කේ නැති ජනතාවක් පිරිසුදු වතුර ටිකක් පාවිච්චි නොකරන ජනතාවක් බොහෝ දෙනා මේ රටේ ඉන්නවා. පුළුවන් නම් ඒ අය ගැනත් හොයලා බලලා ඊට පස්සේ අපි වතුර පිටරටට විකුණන්නත් කටයුතු කරමු. වතුකම් කරුවට රුපියල් 1000ක් කිරීම තවත් කල්යයි. ඒ අද පුවත්පතේ අපි දකින තවත් සුවිශේෂ වාර්තාවක් අද වෙයි හෙට වෙයි කියලා බලන් හිටියට තවම වතුකම් කරුවන්ගේ දෛනික වැටුප පිළිබඳ කාරණාව තවදුරටත් දිග්ගැසෙනවා. හැබැයි අපි මතක තබා ගන්න මේක අදක ඊයක ඉඳන් සිදුවන දෙයක් නෙමෙයි. දශක ගණනාවක ඉඳන්ම සිදුවන කාරණාවක් නිසා රැන් දෙකෙන් පිළිතුරු සෙවීමත් පහසු වන එකක් නැහැ. කෙසේ වෙතත් රාජ්‍යයේ පූර්ණ අවධානය ඒ වෙත යොමු වී ඇති බව බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට මේ රටට පැමිණෙන බවට පුවත් වාර්තාත් අද දකින්නට පුළුවන්කම තිබෙනවා. එතුමා සූදානමින් සිටියා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීම සඳහා. නමුත් එතුමාන්ගේ සංචාරයෙන් ඉවත් කොට තිබෙන බව දැනගන්නට ලැබෙනවා. ඒක පක්ෂ නායක තීන්දුවක් නෙමේ රාජ්‍ය විසින් ගත්තු තීන්දුවක් කියලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ප්‍රකාශ කරනවා. යම් මාධ්‍යවල පළ වී තිබෙනවත් අපට දකින්නට ලැබුණා. අපි අවසන් වශයෙන් උපුට ගන්නේ රුධිර සංචිතවල අඩුවක් ලේ බැංකුව කරන ප්‍රකාශය. මේ පවත්න කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කිරීම ගැටලුකාරීව තිබෙන නිසා මේ ලේ සංචිත වල දැඩි හිඟයක් පවතිනවා. ඒ නිසා ලේ බැංකුවේ යම් යම් කාර්යාල තිබෙනවා. ඒවා සම්බන්ධ කරගෙන ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ සඳහා දායක වන්නට මෙය වෙලාවේ හැටියට ඊටාම වටිනා පුණ්‍ය කර්මයක්. ඒ වගේම ඔබ කරන මහඟු ජාතික මෙහෙවරක්. ඒ නිසා අපි දන්නවා බොහෝ දෙනා මේ රටේ වැනි අය ඉන්නවා. ඒ නිසා මේ පණිවිඩය මතක් කළේ. ඒ සමග අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. අද පිළිසඳර සමග සම්බන්ධ වන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමන්. එතුමා එක්ක සාකච්ඡා කරමු විරාමයෙන් පස්සේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.